ආයිබෝවන් සුබ දවසක් 2021 ඔක්තෝබර් මාසයේ පළවෙනිදාද සිකුරාදා දවස. අද විශේෂයෙන්ම දවස් අතිශය වැදගත් වෙනවා. එක පැත්තකින් දවස් ගණනාවක් රට වසා තිබුවා. නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණා. අද එය ලිහිල් කළා. රට විවෘත කළත් අප සතුව බරපතල වගකීමක් තිබෙනවා. අනිත් පැත්තෙන් අද ලෝක ළමා දිනය, ඒ වගේම ලෝක වැඩිහිටි දිනයත් අදට එදිලා තිබෙන්නේ. විශේෂයෙන්ම දරුවන්ට ලෝකේ හොඳම දේ දෙන්නට වැඩිහිටියන් විදිහට උත්සාහ කරන පාර්ශව මේ ගෙවුණු කාල පරාසය තුළ අපි කුමන දේද කළේ කියන ප්‍රස්තුතය ලෝක කොවිඩ් වසංගතය හමුවේ බරපතල ප්‍රශ්නයක්ව තිබුණා. ඒ නිසාම අද දවස මනසට මහත් ප්‍රීති ප්‍රමෝදදායක දවසක්. ඒ වගේම අපි දැඩි ශක්තියකින් අදිටනකින් යුක්තව කොවිඩ් වසංගතයෙන් මිදීම සඳහා අදිටන් කරගත යුතුව එනවා. දින 42කට ආසන්න කාලයක් අපිට නිරෝධායන ඇදිරි නීතිය පනවලා මේ තුල කටයුතු කරන්නට සිදු වුණා. අද පුවත්පත් බොහොමයක ප්‍රධාන සිරස්තල බවට පත් වෙලා තිබෙන්නේ එහා බැඳුණු පුවත්. ඒ වගේම රටේ මේ කාරණාව නිසාම මතුවෙච්ච සමාජ ආර්ථිකමය සහ සංස්කෘතිමය ගැටලු ගණනාවක් පැන නැගී තිබෙනවා. මේවා පිළිබඳවත් අද පුවත්පත් වාර්තා කරනවා. අපි විමසා බලන්නට සූදානම් වන්නේ දවසේ පුවත්පත්වල තිබෙන ප්‍රධාන පුවත් සිරස්තල සහ සෙසු අනු සිරස්තල, ඒ වගේම දවසේ ඔබට වැදගත් වෙන බොහෝ කාරණා ගෙන හැර දක්වන්නට අප සූදානම් වෙනවා. පළමුව අපි අද දවසේ අවධානය යොමු කරනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස සටහන් වෙන්නේ සංචරණ සීමා අධියර දෙකකින් ලිහිල් වේ. අන්තර් පළාත් සංචරණ සීමා අඛණ්ඩව පොදු ප්‍රවාහනයේදී AC වාහන බැහැ. රැස්වීම් තහනම් අවන්හල් විවෘත කිරීම 16 වෙනිදායින් පසු ජංගම වෙනදාම සෞඛ්‍ය බලධාරීන්ගේ අවසර මත ආගමික ස්ථාන උපකාරක පන්ති අවසර නැහැ යනුවෙන් අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතර සටහන් වෙන පුවතකටත් අවධානය යොමු කරන්නේ එවැනි පුවතක්. පළාත් අතර සංචරණ සීමා දිගටම පළාත් සංචරණ සීමා දිගටම බස් මගින් ආසන ගානට මංගල උත්සව ලියාපදිංචිය විතරයි. සාද ජනහමු සංගීත බෑ. මල ගෙදරකට එකවර 10යි රෙස්ටුරන්ට් තහනම් යනුවෙන් සටහන් කරනවා. සුජිත් හේවාජුලිගේ වාර්තාවකින් උපුටා ගන්නේ රට විවෘත කෙරුණද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට කරන පුවත අනුසිරස්තලය ලෙස උපුටා ගන්නවා ලංකාදීප පුවත්පත. අපි දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය වෙත අවධානය යොමු කරනවා. දින 41කට පසු රට යලි ඇරේ සෞඛ්‍ය නීති පිළිපදින්න පළාත් අතර ගමන් බැහැ. උපකාරක පන්ති තහනම දිගටම පොදු ප්‍රවාහන සේවා ආසන ගණනට පමණයි. වායු සමනය කළ බස් රථ තහනම් මුව ආවරණ අනිවාර්යයි. රැස්වීම් තහනම් සේවකයන් කැඳවීම සීමා කරයි. දිවා සුරකුම් මධ්‍යස්ථාන අරින්න අවසර යනුවෙන් සටහන් වෙනවා. දින 41කට පසුව සීමාවන් සහිතව අද අලුයම 4 සිට රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළා. නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කළද සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමති කිහෙලිය රඹුකැල්ල මහතා ඉල්ලීමක් කර සිටිනවා. අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනිකුත් ක්‍රියාකාරකම් සඳහා අන්තර් පළාත් සංචරණ සීමා අඛණ්ඩව පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා දිනපතා රාත්‍රී 10 සිට පසුදා උදෑසන 4 දක්වා අවසර නැති අතර පොදු ප්‍රවාහන සේවාවල මගින් ගෙන යා හැකි ආසන ධාරිතාවයට පමණක් බව සටහන් වෙනවා. පොදු ප්‍රවාහන සේවාවන්හි වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර වීදුරු විවෘත කර තැබීම කළ යුතු වෙනවා. සෑම විටම මුව ආවරණයක් පැළඳිය සිටිය යුතුයි. රැකියා ස්ථානවලට කැඳවන සේවකයන් ගණන සෑම විටම සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට සේවයට දිරිමත් කිරීමටද ආයතන ප්‍රධානීන් කටයුතු කරන්නට ඕන කියන පණිවිඩය සටහන් කරනවා. ගෙන්වාගත යුතු සේවකයන් ගණන ආයතන ප්‍රධානිය වෙතින් තීරණය කළ යුතුය. නැවත දැනුම් දෙනතුරු කිසිදු මහජන රැස්වීමක් පැවැත්වීමට අවසර නැත යනුවෙන් තමයි වාර්තා කරන්නේ. දින ගණනාවක සිට රට වසා තැබුවා. විවිධ පාර්ශ්ව ඉල්ලීම් කරා. විශේෂම ගරුතර මහා සංඝරත්නයේ ආගමික නායකින්, විවිධ වෘත්තිකයින් සහ විවිධ සංගම් සිවිල් සංවිධාන මේ බොහෝ දෙනා ඉල්ලීම් කරා රටේ බරපතල ලෙස කොවිඩ් තුන්වන රැල්ලේ ව්‍යාප්තියත් එක්ක රට වසා දමන ලෙස. ඒ අනුව රජය කටයුතු කළා. ඒ වගේම ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ සහ විවිධ පාර්ශවයක රාශි වෙලා රට යම් දුරකට සමනය කරගන්නට පුළුවන් තැනකට අද ඇවිත් තිබෙනවා. හැබැයි කොවිඩ් මේ තුන්වෙනි රැල්ලේ බරපතලකම තාම අපින් පහව ගිහිල්ලා නැහැ. ඒ නිසා අපි දැඩි ලෙස අවධානයෙන් කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. අපි වෙනදාටත් වඩා දැඩි ආරක්ෂිතව අපි මෙහි යහපත් ප්‍රතිඵල තවදුරටත් අත්වෙන දුරු කටයුතු කරන්නට අපි අධිටන් කරගන්නට ඕනේ. දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරනවා. සෞඛ්‍ය උපදෙස් රකින්න කල්පනාවෙන් ඉන්න. අගමැති මහින්ද රාජපක්ෂ කරන
පුවතක් අනාවරණය කරනවා නෝමන් පලියවඩන. රට විවෘත කරන මේ මොහොතේ කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය ජනතාව සෑම මොහොතේම සිතට ගත යුතු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ යනුවෙන් පුවත වාර්තා වෙනවා. සෞඛ්‍ය උපදෙස් අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් කොරෝනා වසංගතයෙන් අපට බේරී සිටීමට හැකියයි අගමැතිවරයා මෙහිදී සඳහන් කළා. සමාජයේ සමහර පිරිස් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම නිසි ආකාරයට නොකරන බවද කී අගමැතිවරයා රටේ සෑම පුද්ගලයෙකුම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මතකෙන් බැහැර නොකළ යුතුයයිද සඳහන් කරනවා. සෞඛ්‍ය උපදෙස් පැහැර හරින පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් කරනවා. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරනවා. රට ඇරියත් මූලික සෞඛ්‍ය නීති 5 දිගටම පිළිපැදිය යුතුයි. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කරන ප්‍රකාශය සුභාසිනී ඒකනායකගේ වාර්තාවකින් උපුටා ගන්නවා දිනමින පුවත්පත. නිරෝධයන ඇදිරි නීති ඉවත් කරමින් රට අද විවෘත කෙරුණද ජනතාව මූලික සෞඛ්‍ය නීති 5 ආරක්ෂා කරමින් දිගටම කටයුතු කිරීම වැදගත් බව COVID-9 වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ජාන විශ්ලේෂණ පරීක්ෂණවල නියැලී සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ජනතාව බුද්ධිමත්ව කටයුතු කළහොත් පමණක් COVID මර්ධනය කළ හැකි වන බවද පෙන්වා දුන්නේ මහතා. කටයුතු නොකළහොත් අවදානම් තත්ත්වයේ ඉදිරියේදී යලිත් ඇතිවිය හැකි බවද අනාවරණය කර සිටිනවා. සෞඛ්‍ය අංශය ලබා දෙන්නේ එවැනි උපදෙසක්. ඒ නිසා අපි අවධානය වැඩිමනත් වශයෙන් යොමු කිරීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරනවා. ඊයේ දින වෙන විට රටේ කොවිඩ් ව්‍යාප්තිය සිදු වී තිබෙන්නේ මෙන්න මේ ආකාරයට ලෙස සටහන් වෙනවා අරුණ පුවත්පත. ඊයේ රාත්‍රී 9 වන විට ගත් සංඛ්‍යා ලේඛනවලට අනුවයි සටහන් වෙන්නේ. ආසාදිතයින් ගණන 912යි ඊයේ දිනේදී සමස්ත ආසාදිතයින් ගණනය අනුව 5,17,377 දක්වා වැඩි වෙනවා. ඒ වගේම සුව වූවන් ගණන ඊයේ දිනේදී 631යි සමස්ත සුව වූවන් ගණන 4,57,488යි. ඊයේ දවසේදී වාර්තා වූ මරණ ගණන පෙරේදා දිනට සාපේක්ෂව සටහන් වෙන්නේ මරණ ගණන 59 සමස්ත මරණ ගණන 12,906ක් ලෙස තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම අපි අවධානය යොමු කරනවා අරුණ පුවත්පතේ තවත් පුවතකට. ඒ තමයි කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශගත් උත්සාහය එන්නත්කරණය නිසියාකාරව කිරීම මගින් තමයි යම් තාක් දුරට හරි මෙහෙසානයක් රටට ලැබී තිබෙන්නේ. රට පුරාම ආබාධිත දරුවන් අද සිට ෆයිසර් රටපුරාම ආබාධිත දරුවන්ට අද සිට ෆයිසර් එන්නත ලබා දෙන පුවත වරුණි පෙරමුණ සහ ශ්‍රියානි විජේසිංහ වාර්තා කරනවා. අවුරුදු 12ත් 19ත් අතර ආබාධ සහිත දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ වැඩසටහන දිවයිනම ආවරණය වන පරිදි අද සිට ක්‍රියාත්මක කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසන පුවත අනාවරණය කොට තිබෙනවා. ඒ අනුව මෙම එන්නත ලබා දීමේ වැඩපිළිවෙල දිවයින පුරා මූලික රෝහල්වල සහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරේ. එන්නත ලබා දීමට පෙර එම දරුවා ළමා රෝග විශේෂඥවරයෙකු විසින් අධීක්ෂණයට භාජනය කළ යුතු බව වාර්තා කරනවා. පසුගිය 24 වෙනිදා ආරම්භ කළ මෙම එන්නත් කරන වැඩපිළිවෙල බස්නාහිර පළාතේ අනුරාධපුර සහ කුරුණෑගල රෝහල්වලද ක්‍රියාත්මක කළා. මෙම වයස් කාණ්ඩයේ ආබාධ සහිත දරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ඊයේ වෙන විට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. මෙහි දෙවන මාත්‍රාව පළමු මාත්‍රාව ලබා දී සති 4කින් ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙන බවද වාර්තා කරනවා. මෙම වයස් කාණ්ඩයේ ආබාධිත සහිත දරුවන් 35000ක් පමණ සිටින බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කරන බව තමයි වාර්තා කරන්නේ. ඒ කොවිඩ් එන්නත්කරණය වයස අඩු වයස් මට්ටමට සිදු කිරීම පිළිබඳව කරන ලද පුවත දිනමින පුවත්පත මෙතෙක් එන්නත්කරණය කරන ලද ප්‍රමාණය සංඛ්‍යා දත්තයත් සුරින් වාර්තා කරනවා. සැප්තැම්බර් මාසයේ 29 වෙනි දිනට අනුවයි මේ එන්නත් කරන වාර්තාව සටහන් වෙන්නේ. පළමුවෙනි මාත්‍රාව ගත් පිරිස 1,45,09,13යි. මාත්‍රා දෙකම ගත් පිරිස 1,17,30,305යි. සමස්ත එන්නත්කරණය මේ වන විට 2,60,33,218ක් ලෙස තමයි සටහන් වෙන්නේ. ඒ අනුව රට 52%කට ආසන්න පිරිසකට එන්නත්කරණය කරමින් තමයි අද මේ යහපත් වූ වාතාවරණය උදා කරගන්නට කටයුතු කර තිබෙන්නේ. අද පුවත්පතට අපි අවධානය යොමු කරනවා ආසන ප්‍රමාණ ඉක්මවා මගින් ගන්නා බස් අත්අඩංගුවට යනුවෙන් නිදර්ශනයේ වික්‍රමසිංහ ගෙනෙන වාර්තාව අද පුවත්පත වාර්තා කරනවා. ආසන ප්‍රමාණ ඉක්මවා මගින් ප්‍රවාහනය කරන බස් රථ අත්අඩංගුවට ගෙන අද සිට පොලිසිය භාරයේ රඳවා තබා ගන්නා බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා. හිතෙම සඳහන් කර සිටි අදාළ බස් රථ අත්අඩංගුවටගෙන ඒවාහි මාර්ග බලපත්‍ර තාවකාලිකව තහනම් කිරීමට මෙතෙක් කටයුතු කළද රට තුළ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා කරනවා. මව්බිම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය දෙස අපි අවධානය යොමු කරනවා. අද රට විවෘත කළත් ලොක්කන්ගේ නොසැලකිල්ලෙන් දුම්රිය ගමන් දෙසතියක් පමා වෙයි. අද පටන් දුවන්න සූදානම් වෙන්න උපදෙස් දුන්නේ සැප්තැම්බර් 7 වෙනිදා.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රධාන දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මීට දින 23කට ඉහත කැඳවා ඔක්තෝබර් 1 වෙනිදා සිට දුම්රිය ධාවනයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන ලෙසට ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් අවශ්‍ය උපදෙස් ලබා දුන්න දෙම උපදෙස් වලට අනුව කටයුතු සිදු වී නැති නිසා දුම්රිය ධාවනයේ තවත් සති දෙකක් පමණ එන හිටින තත්වයක් නිර්මාණය වී ඇතයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඇමතිවරිය එසේ උපදෙස් ලබා දුන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා සාකච්ඡාවක් තිබියදී ප්‍රවාහන අමාත්‍යාංශයේදී ලේකම්වරයාදී අවස්ථාවට සහභාගී වූ බව වාර්තා කරනවා. කොවිඩ් නිරෝධන ඇදිරි නීතිය පැනවීමත් සමග මගී ප්‍රවාහන කටයුතු එන හිටි අතර දුම්රිය ධාවනයේද එන හිට තිබූ බව අපි කොයි කවුරුත් දන්නා කරුණක්. අද පුවත්පතට අපි අවධානය යොමු කරනවා විශේෂයෙන්ම දැඩි ලෙස මහ ජනතාව ඒකරාශී වන ස්ථාන පිළිබඳව ඊ타මත්ම වගකීමෙන් සහ සිහිනුවණින් කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් එවැනි ස්ථානයක්. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහිම්පිට හා වේරහැර අද සිට විවෘතයි යනුවෙන් පුවත වාර්තා කරනවා. නිදර්ශන වික්‍රමසිංහ ගෙනෙන වාර්තාව මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහිම්පිට සහ වේරහැර යන කාර්යාල සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අද සිට නැවත විවෘත කිරීමට වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සපයා ගැනීම සඳහා ඕනෑම ජංගම දුරකථනයකින් 225 හෝ ඕනෑම ස්ථාවර දුරකථනයකින් 1225 යන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත හැකි බව එමගින් වාර්තා කොට තිබෙනවා. අතිශය වැදගත් වෙන පුවතක්. බොහෝ දුර බැහැර ප්‍රදේශවල ඉඳලා එන අයට මේ පුවත අතිශය වැදගත්. දිවයින පුවත්පත වාර්තා කරන පුවතකට අපි අවධානය යොමු කරනවා. මෙයත් එහා බැඳුණු එහා සමාන පුවතක්. හැඳුනුම්පත් කාර්යාල සඳුදා සිට වැඩ එක් දින සේවාව නැහැ යනුවෙන් පුවත වාර්තා කරන්නේ. රට සාමාන්‍ය පරිදි අද සිට විවෘත කිරීමෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු පළාත් කාර්යාලවල මහජන සේවාවන් සෞඛ්‍ය නිර්දේශ මත ලබන සඳුදා සිට විවෘත කරන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පැවසිය යනුවෙන් පුවත වාර්තා කරනවා. දිවයින පුවත්පත එම පුවත අනාවරණය කරන්නේ. ඒ සමගම අපි වේලාවත් බලාගෙන මඳ විරාමයක් අරගෙන තවත් පුවත් රැගෙන එන්නට සූදානම් වෙනවා. ඒ සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමග එකතු වෙනවා. අපි අවධානය යොමු කරන අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ ලෝක ළමා දිනය සම්බන්ධව අදට එදී තිබෙන ලෝක ළමා දිනය පිළිබඳව සිහිපත් කරනවා. ඒ වගේම පුවත්පත් ගණනාවක මේ පිළිබඳව සටහන් වෙනවා. ලෝක ළමා දිනය අද එරන්දි කෞශල්‍ය ගෙනෙන වාර්තාවකින් උපුටා ගන්නේ. ලෝක ළමා දිනය අදට යෙදී තිබේ. මෙවර ළමා දිනයේ තේමාව වන්නේ සියල්ලටම පෙර දරුවන් යන්නය. මේ නිමිත්තෙන් ඔක්තෝබර් මාස අවසන් වන තෙක් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව වාර්තා කරනවා. මෙම වැඩසටහන් වල මූලික පියවර ලෙස අවිධිමත්ව ඇති පෙර පාසල් විෂය පතය විධිමත් කිරීම සඳහා පෙර පාසල් ගුරුවරුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යක්ීමක් ලබා දීම වෙනුවෙන් ශිෂ්‍යත්ව 1500ක් අද දින ලබා දීමට නියමිත බව වාර්තා කරනවා. මීට අමතරව පෙර පාසල් දරුවන් වෙනුවෙන් පුංචි අපේ පෙර පාසල් නමින් රූපවාහිනී නාලිකාවක්ද අද දින ආරම්භ වන අතර මෙරට ඇති සියලුම ළමා නිවාසවලට පරිගණක 700ක් ඇතුළු පරිගණක මධ්‍යස්ථාන 379ක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද නියමිත බව තමයි වාර්තා කරන්නේ. දරුවන්ට හොඳම දේ ලබා දීමට සුදුසු කාලය මේ වුණත් බොහෝ වෙලාවට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට දැඩි බාධා එල්ලවන පරිසරයක් තමයි තිබෙන්නේ. ලෝක ළමා දිනයත් ඒ වගේම වැඩිහිටි දිනයත් අදට යෙදිලා තිබෙන්නේ. අපූර්ව පුවතක් වාර්තා කරනවා දිනමින පුවත්පත ඡායාරූපයක් සහිතව සුන්දර කවියක්ද මුල් කොට ගනිමින් අපි බලමු මේ දේ අවධානය යොමු කරමු. සුන්දර ලොවක් වෙනුවෙන් සුබ හෙට දවසක් තනන්නට වෙහෙස විය යුතු වෙයි පුතේ හුඟක්. හෙටලොව නුඹේ බව පුතුනේ කරමි මතක් අද කැප කළොත් හෙට හිමි වෙයි නියත ජයක්. අද කැපකිරීම කළොත් හෙට නියත ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් බව තමයි සටහන් වන්නේ. ඒ වගේම සෝචනීය පුවතක් වාර්තා වුණා ඊයේ දවසේදී තාත්තා කෙනෙකුගේ සෙනෙහසේ ඉහළම තැනට යාමද එසේ නැතිනම් වෙන යම් දෙයක් ඒ තුල තිබුණාද කියන ප්‍රස්තුතියත් ඉතුරු කරමින් අද ලෝක ළමා දිනයේ යෙදෙන දවසට පුවත්පත්වල වාර්තා කරන පුවතක් කරුණ පුවත්පත වාර්තා කරනවා. පාඩම් නොකලයි පියා ගැසූ කොසුමිට පහරෙන් පුතා මරුට යනුවෙන්. පාඩම් වැඩ නොකිරීම නිසා උරණ වූ පියෙකුගේ කොසුමිට පහරකට ලක් වූ 16 හැවිරිදි දරුවෙක් ඊයේ මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ගාල්ල මහමුදර සියඹලාවත්තේ පදිංචි දරුවෙක්. පියා පහර දී ඇත්තේ දරුවාගේ හිසටය. පෙරේදා සවස 3ට පමණ පහර කෑමට ලක් වූ දරුවා එම අවස්ථාවෙම සිහිසුන්ව ඇති අතර ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. දරුවා මිය ගොස් ඇත්තේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී. ඔහු ගාල්ලේ ජනප්‍රිය පාසලයක අධ්‍යාපනය ලබමින් සිටි දරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තා කෙරෙනවා.
අප නිරතුරුවම සඳහන් කළ විශේෂම ජාතික රූපවාහිනිය දරුවන්ගේ අධ්‍යාපනය සහ දරුවන්ගේ මානසික මට්ටම නිවස තුළ අවුරුදු 1.5කට වඩා වැඩි කාලයක් කොටු කර තිබුවා. නිසා නිදහසේ නිවහල්ව ජීවත් වෙච්ච පුංචි සිඟිති දරුවන්, ඒ වගේම අධ්‍යාපනය ලබන මැදිවියේ සිසු දරුවන් මේ කාරණාවේදී දැඩි ලෙස පශ්චාත්තාප වෙමින් සිටියේ. ඒ වගේම විවිධ වෘත්තීය සංගම් හරහා දරුවන්ට ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපනයේද නිවසේ ඉන්න දරුවට නොලැබෙනවා. මෙවැනි තත්ත්වයන් පිළිබඳව සමාජයේ විවිධ බුද්ධිමත්තුන්, උගතුන්, වියතුන් කරුණු පැහැදිලි කළා. හැබැයි ඒ පිළිබඳව ඇතැමුන් සැලකිල්ලට ගත්තේ නැහැ. ගරුතර මහා සංඝරත්නයේ විශේෂම මහානායක මාහිමිපාණන් වහන්සේලා පවා ඉල්ලා සිටියා ගුරු වර්ජනය අත්හිටවමින් දරුවන්ට අධ්‍යාපන කටයුතු ලබා දෙන්න කියලා. ඒ නිසා මෙවැනි පුවත් මං හිතන්නේ ඔවුන්ගේ නෙත ගැටීම අතිශය වැදගත්. අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. ශිෂ්‍යත්වය උසස් පෙළ කල් යනවාද තීරණය පාසල් පටන්ගත් පසු යනුවෙන් චමින්ද සිල්වා ගෙනෙන වාර්තාව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න පාසල් ආරම්භ කිරීමෙන් පසු තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ පැවසූ පුවත වාර්තා කොට තිබෙනවා. ලංකාදීප පුවත්පතට දැන් අපි අවධානය යොමු කරන්නේ විශේෂයෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්තියත් එක්කම රට තුළ ඇති වුණා මේ රෝගකාරක තත්ත්වයන් පහව යනවත් එක්කම රට තුළ ඇති වුණේ ආර්ථිකමය ගැටලු සහ මුළු මහත් ලෝකයේ තුලම ඇතිවන ආර්ථිකමය ගැටලු තත්ත්වයන් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මේ ආර්ථිකමය ගැටලු නූතන ජන සමාජය තුළ දැඩි ලෙස මතුව තිබෙනවා. සෑම කාරණාවක් තුළම අපිට ඒ තමයි දකින්නට තිබෙන්නේ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලට පැන වූ ආනයන සීමා ලිහිල් වෙයි අගමැතිගෙන් උපදෙස් යනුවෙන් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම කර සහන ලබා දෙන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට පෙරේදා උපදෙස් ලබා දුන්නේය යනුවෙන් පුවත වාර්තා කරනවා. ඒ වගේම අරුණ පුවත්පත වෙත අපි අවධානය යොමු කරනවා. මෙයත් ආර්ථිකය හා බැඳුණු පුවතක්. ගැසට් වැඩක් නැහැ ආණ්ඩුවෙන් මෝල් 5ක් සහල් මාෆියාව ජය ගන්න හැටි පරිසර ඇමති කියයි. සහල් මාෆියාව ජය ගන්න හැටි පරිසර ඇමතුමා කියන ප්‍රකාශයක් උපුටා ගන්නවා සාලිය කුමාර ගුණසේකර ගෙනෙන වාර්තාවකින්. සහල් මාෆියාව පාලනය කිරීම සඳහා මහා පරිමාණ සහල් මෝල් 5ක් කඩිනමින් පිහිටුවීමට රජය කටයුතු කරන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසනවා. දිස්ත්‍රික්ක 5ක මෙම මහා පරිමාණ සහල් මෝල් 5 පිහිටුවන බවත් මෙම සහල් මෝල් වලින් ගොවියාගෙන් වී මිලදී ගැනීමත් පාරිභෝගිකයාට සාධාරණ මිලට සහල් අලෙවි කිරීමත් සිදු කරන බවත් ඇමතිවරයා සඳහන් කරනවා. ගැසට් පත්‍ර නිකුත් කර සහල් මාෆියාව විසඳීමට නොහැකි බවත් වී සඳහා අවම මිලක් නියම කිරීම මගින් ගොවි ජනතාවට අසාධාරණයක් සිදුවන බවද ඔහු පවසනවා. රජය තීන්දුවක් ගත්ත පහුගිය දවස්වල අපි දැක්කා. සහල් මාෆියාවට විරුද්ධව රජයේ දැඩි තීන්දුව తీරන ගත්තා. හැබැයි අවසානයේ අපි දකින්නේ හුණුවටේ කතාවේ තමයි අපිට සිහියට එන්නේ රජය පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා එවැනි උත්සාහයක් ගත්ත ආකාරයක් සයක් අපිට දකින්නට ලැබෙන්නේ. දිනමින පුවත්පත වෙත අපි අවධානය යොමු කරනවා. වරායේ සිර වී තිබූ ආහාර කන්ටේනර් 600ක් නිදහස් කර ගනි යනුවෙන් වාර්තා කරනවා. නිදහස් කරගත නොහැකිව වරායේ සිර වී තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැකත් කන්ටේනර් 500ත් 600ත් අතර ප්‍රමාණයක් මේ දක්වා නිදහස් කර ගැනීමට හැකි වූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරන්නන්ගේ වෙළඳ සංගමේ ලේකම් ජී නාදන් මහතා ඊයේ ප්‍රකාශ කළා කියලා පුවත වාර්තා කරනවා. මහා බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 50ක මුදල රාජ්‍ය අංශ බැංකු දෙක හරහා තම සංගමේ සමාජිකයන්ගේ ඉල්ලීම මත ඒ බැංකුවලට ලැබී ඇති බවත් ඒ නිසා මෙලෙස කන්ටේනර් නිදහස් කරගත් බවත් නාදන් මහතා කියා සිටින පුවත වාර්තා කරනවා. දිනමින පුවත තමයි එම පුවත වාර්තා කළේ. අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කරනවා. මෙයත් කොරෝනා වෛරසයත් එක්කත් ඒ වගේම විශේෂයෙන්ම රට ඉතා ශීඝ්‍රයෙන් දියුණුව කරා තල්ලු කිරීමේදී රටේ පාලකින්ට සහ ඒ හා බැඳුණු වගකිව යුත්තන්ගේ කාර්යභාරයන් පිළිබඳව අපි නිරතුරුවම සිහිපත් කරන පුවත් මගින් මේ පිළිබඳව අනාවරණය කරනවා. රටේ විවිධ සම්පත් ආයෝජනය සඳහා විවිධ පාර්ශව රට තුළට එනවා. මෙය දියුණු නූතන ජන සමාජය තුළ විවෘත ආර්ථික ක්‍රමය තුළ ඉතාමත්ම සංකීර්ණ සහ කටයුතු කෙරෙන ආකාරයක් අපි පහුගිය කාලේ දැක්කේ. මව්බිම් පුවත්පත වාර්තා කරන ඇමරිකානු ඩොලර් 700ක මූල්‍ය ආයෝජනයක් සහිතව වරාය බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන ගිවිසුමට අස්සන්. අනුරාධ අහිරත් ගෙනෙන වාර්තාවකින් උපුටා ගන්නේ කොළඹ වරායි බටහිර පර්යන්ත ඉදිකිරීම සඳහා වන ශ්‍රී ලංකා වරායි අධිකාරිය සහ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ආයෝජන පාර්ශවකාර ඉන්දියාවේ අදානි සමාගම හා ශ්‍රී ලංකා නියෝජිත ජෝන් කිල්ස් සමාගම අතර ගිවිසුමට අස්සන් තැබිණි යනුවෙන් පුවත වාර්තා කරනවා. කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ ඉදිකිරීම ඇමරිකානු ඩොලර් මිලියන 700කට අධික මූල්‍ය ආයෝජනයක් බවත් මෙය ලංකාවේ සිදු කරනු ලබන ඉතා විශාල ආයෝජනයක් ලෙස හැඳින්වෙන මෙම ගිවිසුම BOT හෙවත් ඉදිකොට මෙහෙයුමකට නැවත පවරා දීම යටතේ ක්‍රියාත්මක ගිවිසුමක් බවත් වරාය අධිකාරිය පවසනවා.
විශාල මුදලක් රටට ලැබෙන්නේ. ඒ තුලින් සංවර්ධනය සඳහා අවශ්‍ය දේවල් ඒ වගේම යම් කිසි ආකාරයකින් එමගින් ජනතාවට යහපතක් සිතක් සැලසෙනවා නම් ඒ තමයි ඒ මගින් සිදුවන අත්‍යවශ්‍යම වැදගත්කම. දියුණු වන ලෝකයේ තුල ඉදිරියට යාම සඳහා විවිධ උපක්‍රම සහ ක්‍රමෝපායන් පාවිච්චි කිරීම නූතනීය අවශ්‍යතාවයක්. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරනවා ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් සේවා ආරම්භන්න සමාගම් 7ක් කැමැත්තෙන් මහින්ද අලුත් ගෙදර ගෙනෙන වාර්තාව උපුටා ගන්නේ අන්තර්ජාතික ගුවන් සම්බන්ධතා තවදුරටත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට ගුවන් සමාගම් 7ක් කැමැත්ත පළ කර තිබේ. මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව හා ඍජු ගුවන් සේවා ආරම්භීමට එම ගුවන් සමාගම් 7 සූදානමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළ බව තමයි එමගින් වාර්තා කරන්නේ. ඒ වගේම අපි අවධානය යොමු කරනවා මව්බිම පුවත්පතට පහුගිය දිනවල දැඩි ලෙස ආందోලනයකට ලක්වෙච්ච පුවතක් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාමේ ගැටලුව. ඖෂධ අධිකාරියේ දත්ත මැකියාම මනුෂ්‍යගෙන් CID පැය 3ක් ප්‍රශ්න කරයි. කීර්ති මෙන්ඩිස් කියන වාර්තාව උපුටා ගන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතාගෙන් රහස් පොලිසිය ඊයේ පැය 3ක් පුරා ප්‍රශ්න කළේ. ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය දත්ත මැකියාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මනුෂ්‍ය නානායක්කාර මහතාගෙන් දීර්ඝ ලෙස ඊයේ ප්‍රශ්න කර තිබෙන පුවත තමයි වාර්තා කර තිබෙන්නේ. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා. ලක් සතොසේ 2016-2019 කාලයේ කෝටි 170ක වංචාවක් CIDටත් විස්තර දීලා යනුවෙන් පුවත වාර්තා කරන්නේ. බිගුන් මේනක ගමගේ ගෙනෙන වාර්තාව රජයට අලාභ වන පරිදි රුපියල් කෝටි 170කට අධික පිරිවැයක් දරමින් සතොස්ස ඉදිකිරීම හා ඉංජිනේරු සමාගමක් කරා ලක් සතොස්සට භාණ්ඩ මිලදී ගැනීමේ ගණදිනුවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බව ලංකාදීප පුවත වාර්තා කරනවා. අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරනවා. පහුගිය දිනවල බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා එම ධුරයෙන් ඉල්ලා අසුණා. ඉන්පසුව ඊට කලින් එතුමා ඒ ධූරය සඳහා පත් කරෙත් බන්ධනාගාරවල තිබුණු නොසන්සුන්කාරී තත්ත්වය මේ කොවිඩ් ව්‍යාප්තියත් එක්ක. හැබැයි ඉන්පසුව යම් දුරකට සමනය වූ තත්ත්වයක් දකින්නට ලැබුණා. දැන් යලිත් බන්ධනාගාර තුල යම් ගැටලු සහගත තත්ත්වයන් මතුවී තිබෙනවා. ජනාධිපති සමාව ඉල්ලා සිරකරුවෝ වහලේ උඩ යනුවෙන් අරුණ පුවත්පත වාර්තා කරනවා. ජනාධිපති පොදු සමාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූ ඊයේ දහවල් එහි වහලේ මත නැගී විරෝධතාවයක යෙදුණු අයුරු ඡායාරූපයකින් දක්වා තිබෙනවා. දැන්වීම් පුවරු සහ යම් යම් වැකි සඳහන් පුවරු ඉදිරිපත් කරමින් තමයි ඔවුන් විරෝධතාවයේ යෙදී තිබෙන්නේ. ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පතේ කාටත් සුවදායි පුවතක් තමයි වාර්තා කරන්නේ. මධ්‍යම අධිවේගයෙන් ළඟදීම කුරුණෑගලට. ඩයනා උදයංගනී ගෙනෙන වාර්තාව මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරිගම සිට පොතුහැර දක්වා වන කොටස ලබන මාසයේදී විවෘත කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කරන ලද ප්‍රකාශය උපුටා ගන්නවා. ඉතාමත්ම ඉක්මනින් අධිවේගී කොටසක් ආරම්භ වෙනවා, විවෘත කරනවා. ඒ වගේම ඉතුරු කොටසත් විවෘත කිරීම තුළ මම හිතන්නේ බොහෝ පාර්ශවවලට Tamanගේ දෛනික කටයුතු සඳහා අගනගරයට පැමිණීමේදී ඉතාමත්ම පහසුකම් සැලසෙනවා ඇති. ඉතා කෙටි කාලයක් තුළ පැමිණීම මගින්. අද පුවත්පත වෙත අපි අවධානය යොමු කරනවා. අද පුවත්පතේ මෙවැනි පුවතක් වාර්තා කරනවා. 2022 අයවැය ලබන සතියේ පාර්ලිමේන්තුවට ලබන සතියේදී දින 5ක් පාර්ලිමේන්තුව රැස් වෙයි. 2022 අයවැය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ විසර්ජන පනත් කෙටුම්පත එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට දැනුම් දීලා තිබෙනවා. ඔක්තෝබර් මාස 8 වෙනි සිකුරාදා පෙරවරු 11 සිට පසුරු 4:30 දක්වා 2021 වසර සඳහා වසර මැද මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාව විවාදයට ගැනෙන බව තමයි එමගින් අනාවරණය කොට තිබෙන්නේ. මහත් ඉතාමත්ම ප්‍රීතිජනක පුවතක්. ඒ වගේම රටවාසීන් විදියට අපේ හිතට සහ ගතට මහත් සොම්නසක් ගෙන දුන් පුවතක් තමයි පහුගිය දවස්වල අපේ රටේ කලාව පිළිබඳවත් සංගීත ශාස්ත්‍රය පිළිබඳවත් නිම වුණු වාර්තාව ලංකාදීප පුවත්පත අපූර්ව සිතුවමක් සමග වාර්තා කරනවා. යොහානිට වශී වූ ඉන්දියාව යනුවෙන් ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා පිටත්ව ගිය නව පරපුරේ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා පිළිගැනීමට ලක්ෂ 4.5 පමණ පිරිසක් නවදිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ පස්වරුවේ රැස්ව සිටියහ. එසේ රැස් වූ පිරිසෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක පමණ මුදලක් ඇයට තෑගි වශයෙන් ලබා දී තිබෙන යනුවෙන් වාර්තා කරනවා. යොහානි ද සිල්වා ගායන ශිල්පිනිය පිළිගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාතින් පිරිසෙන් කොටසක් මේ ඡායාරූපයේ දක්වා තිබෙනවා. මුළු මහත් ලෝකෙම කතා බහට ලක් වෙච්ච ලංකාවේ යොවුන් ගායන ශිල්පිනිය යොහානි ද සිල්වා රටවල ඇයගේ ප්‍රචාරය දැඩි ලෙස තිබෙන වෙලාවක් මේ වෙලාව. අපි පොලාගේ ලියවිල්ලට දවසේ තීරු ලිපියකට අවධානය යොමු කරමින් පොලාගේ ලියවිල්ලට අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතේ පාරට බැහැලා පිනුම් ගහන්න ගියොත්
වෙන්නේ ඉල්ලන් කන්නයි යනුවෙන් තමයි අද සටහන් කරන්නේ. දින 42කට පසු අද රට විවෘත කෙරේ මෙරට කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් පසුගිය අගෝස්තු 20 වෙනිදා සිට රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබිය. මාසකට අධික කාලයක් අඛණ්ඩව පැවති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා තිබුණි. අලුත් අවුරුදු පොකුරෙන් ව්‍යාප්ත වූ මෙරට තෙවැනි කොවිඩ් රැල්ලේ උච්චතම තත්ත්වයට යෑම නිසා රට පුරා සංචරණ සීමා පැනවීමට සිදුවිය. එක් පැත්තකින් මේ රටේ ආර්ථිකයට බරපතල තර්ජනයක් වුවද රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුවගත් තීරණයක් ලෙසින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට සිදු වුණා. ලෝකයේ ඇතැම් රටවල වෛද්‍යවරු සෞඛ්‍ය සේවක සේවිකාවන් කොවිඩ් අභියෝගයෙන් පලා යද්දී අපේ රටේ වෛද්‍යවරුයි සෞඛ්‍ය සේවකයෝයි ඒ අයගේ වගකීම ඉහළින්ම ඉටු කළා. සුව විරුවන් විතරක් නොවේ රණවිරුවන් රාජ්‍ය සේවකයන් ඇතුළු බොහෝ ශේෂ්ත්‍රවල පිරිස් මේ වෙනුවෙන් කරපු කැපකිරීම සහ කාර්යභාරයන් මෙතෙකයි කියන්න බෑ. ඒ අයට ගෞරවය උපහාරය පුද කරනවා වගේම ඒ ආරක්ෂා කරගන්නට සෞඛ්‍ය නීති නිසි ලෙස පිළිපදින්න කියන දේ තමයි පොලාගේ ලියවිල්ලෙන් අද අනාවරණය කොට තිබෙන්නේ. අරුණ පුවත්පතට මඳක් අපි අවධානය යොමු කරනවා කතුවරයාගේ කතුවැකිය පිළිබඳව. අද ලෝක ළමා දිනයට සමගාමීව නිමවුණු කතුවැකියක් පිළිබඳව අපේ අවධානය යොමු වන්නේ. අද ලෝක ළමා දිනයයි. ළමා දිනය පමණක් නොව වැඩිහිටි දිනයේදී දී තිබෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදාටය. මෙම දිනය සෑම වසරකම යෙදෙන දිනයක් වන නමුත් මෙවර වෙනදා මෙන් උත්සව සැමරුම් ඉක්මවා ගිය අවධානයක් මේ දිනය වෙනුවෙන් යොමු කළ යුතුව ඇති බව අපගේ අදහසය. පවතින කොවිඩ් තත්ත්වය නිසා වැඩි වශයෙන්ම පීඩාවට අවධානමට ලක්ව සිටින්නේ අපේ වැඩිහිටියන් හා දරුවන්ය. මෙවර ලෝක ළමා දිනය උදා වී තිබෙන්නේ අපේ දරුවන්ට පාසල් ගමන අහිමි වී ක්‍රීඩා ඇතුළු ශාරීරික ක්‍රියාකාරකම්ද අහිමි වී නිවසට කොටු වී සිටින තත්ත්වයක් තුලය. නිවසේ සිට SLT Mobitel Home Broadband Online Learning සහ Working Data දීමනා SLT Mobitel මේ අයිතිය අහිමි කර ඇත යනුවෙන් සටහන් කරනවා. අවසාන වශයෙන් අපි උපුටා ගන්නවා වැඩිහිටියන් යයි කියන නමුත් සියලු දෙනා විශ්‍රාමිකයන් යයි කිව නොහැකිය. මේ අතර විශාල පිරිසක් තවමත් රටේ සංවර්ධන කාර්යය සඳහා සක්‍රීය දායකත්වය දක්වමින් සිටිති. මේ නිසා ඔවුන්ගේ කායික මානසික සුවය සැලසීම වෙනුවෙන් පමණක් නොව සියලු දෙනා වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම අපි ලබාගත යුතුයි කියන දේ අරුණ පුවත්පත වැඩිහිටියන් පිළිබඳවත් සිහිපත් කරනවා. දරුවන් අපේ අනාගතය නම් වැඩිහිටියන් අපේ අතීතයයි. වර්තමානයේ රැක ගැනීමට අනාගතය මෙන් අතීතයද රැකගත යුතුය යනුවෙන් සටහන් කරන්නේ. අපි දැන් අවධානය යොමු කරනවා දවසේ මේ දිනවල බැඳුණු සමාජ කාරණා පිළිබඳව උපුටා ගන්න කාටුන් පිළිබඳව අවධානය යොමු කරන්නේ. පළමුව අපි අවධානය යොමු කරන අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේට. නායකතුමායි පුරවැසිය අතර සාකච්ඡාව. නායකතුමා කියනවා චීනයෙන් කාබනික පෝර ගේන වැඩේ නවත්වලා නැහැ කියලා මහින්දානන්ද කියනවා කියලා. පුරවැසියා කියනවා අපි නැවතුවේ නැතත් චීනේ නවත්වන්නේ නැහැ සර් කියලා තමයි කියන්නේ. අපි නැවතුවේ නැතත් චීනේ නම් නතර කරන එකක් නැහැ කියලා කියන්නේ. අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කරනවා. මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුනේට. ලොකු හාමිනේ ගෙදර පත්තරේ බලන වෙලාවේ මරිසිපාල ඇවිල්ලා ප්‍රශ්න කරනවා දැන් මේ රටේ ඉන්ධන නැතුව ඇති නේද කියලා අහනවා. ලොකු හාමිනේ ඒ මොකද මරිසිපාල කියලා අහනවා. නෑ දැන් කොච්චර කාලයකට කලින්ද කිව්වේ තව සති දෙකකටයි තෙල් තියෙන්නේ කියලා තමයි කියන්නේ. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුනේට. නායකතුමායි පුරවැසියයි අතර දෙබස ගන්මන් පිළ කියනවා බං ගෙදරට අනතුරක් වෙන්න යනකොට බල්ලා බුරනවා කියලා. ඊට පස්සේ පුරවැසියා කියනවා ඒ වුණාට සර් අපි දන්නවා බුරන බල්ලෝ හපා කන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පතේ තිස්ස හේවාවිස්සගේ හිනා වැස්ස කාටුනය. එතනත් උදේ ගම්මන්පිල ඇමතිතුමායි පුරවැසියයි අතර සාකච්ඡාවක් යන්නේ. උදේ ගම්මන්පිල මහත්තයා කියනවා ආණ්ඩුව ඇතුලේ අපි ඉන්නේ ගෙදර බල්ලා වගේ කියලා. එතකොට පුරවැසියගේ පැත්තෙන් අහන ප්‍රශ්නේ තමයි ඒක හරි ගේ ආරක්ෂා කරනවා වගේම ඉංජු කිව්වාම එන්නත් දුක් කිව්වහම යන්නත් ඕනේ කියන තමයි කියන්නේ. අපි දැන් අවසාන වශයෙන් කවි පන්ති කිහිපයකට අවධානය යොමු කරනවා. අද දවසේ රට තුල පවතින කාරණා පිළිබඳවයි ගෙනහැර දක්වන්නේ. අරුණ පුවත්පතේ අංජනම කවියට අපේ අවධානය. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය සමරමු අද දිනේ ඔවුනගේ ඇති ගුණය. ළමා අපචාර වැඩිහිටි අසහනය මෙම දෙපිරිසයි යම් රටකට ඇති ධනය. ලංකාදීප පුවත්පතේ තලන්ගේ අනේද කියන්නේ කවියට අපේ අවධානය. අද සිට රවුම් ගැසුමට රට හතර අතේ අවසර ලැබුණු යයි නොසිතිය යුතුය පුතේ. රැකසුව නීති පසු වෙමු අකුරටම පොතේ
ආරක්ෂාව ඇත්තේ ඔබ සැමගේ අතේ. දිවයින පුවත්පතේ අනුරාධගේ කවියට අපේ අවධානය. දිගු කාලයක් පැවතුණු ඇඳිරි නීතිය ඉවරයි කියා ඇති කර අමුතු ප්‍රීතිය. කැඩුවොත් මීටරයේ පරතරයේ රීතිය එන්නේ ඇඟට ඩෙල්ටා කොවිඩ් ජාතිය. ඕකයි තත්ත්වේ. අද දවසේ පත්තරවල පුවත් සමගින් ඔබෙන් සමුගන්නවා.